සුබෝදෑසනක් සෑම කෙනෙක්ම ඔබ හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. අපි ටික මොහොතක් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට යනවා. හලෙලූයා. දාවිද් කිව්වා මම එක දෙයක් සොයමි, එක දෙයක් මම ඉල්ලමි, ඔබගේ මුහුණේ අලංකාරය බලන්ට, ඔබගේ අභිමුඛයේ රැඳෙන්ට. හලෙලූයා. අපි නමස්කාර කරන විට අපි කරන එක දෙයක් තමයි අපි උන්වහන්සේට නමස්කාර කරනවා. අපි උන්වහන්සේගේ අලංකාරය දෙස බලන එක ආකාරයක් තමයි. හලෙලූයා. ස්තුති වේවා. ඕ හලෙලූයා. රිබරෂේරය බරුන්නසකෙරයන්ෝ රමශීරියන මනමුන්නෝ Saveva Swamini Obe pamule, obe namaya osavannemi, karunave preme samindun, obe namaya osavannemi, namadini obe pamule, obe namaya osavannemi, karunave preme samindun, obe namaya osavannemi, obe shundai shundai obe shundai obe shundai samadan obe shundai obe shundai samadan namatimi obe pamule, obe namaya osavannemi, karunave apreme samindun, obe namaya osavannemi, namadimi obe pamule, obe namaya osavannemi, karunave apreme samindun, obe namaya osavannemi, obe shundai obe shundai obe shundai
ශුන්දයි සෑමදා ස්තුති ස්වාමිනී ස්වාමිනී අපි මේ උදැසන යාඥා කරනවා යේසුස් වහන්සේගේ බලවත් නාමයේ බලයෙන් ස්වාමිනී අපගේ දේශය අපි ඔසවනවා ස්වාමිනී පියාණෙනි අපි ඉල්ලා සිටිනවා ස්වාමිනී අද දවසේ සෑම නායකයෙක්ව අපි ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ නාමයේ බලයෙන් ඔබ කිව්වා උන්ට ස්තුති දෙන්න කියලා ස්වාමිනී අපි ඔබට ස්තුති දෙනවා යේසුස් වහන්සේගේ බලවත් නාමයේ බලයෙන් ස්තුති ස්වාමිනී මේ ස්ථානයේ ස්වාමිනී මා කතා කරන අවස්ථාවේදී යම් රෝගී ශරීරයක් තිබෙනවද ස්වාමිනී මා සුවය ප්‍රකාශ කරනවා සුවය නිදහස් කරනවා යේසුස් වහන්සේගේ මලුන්ගේ නැගිටිවා වූ ශුද්ධාත්ම බලය නිදහස් වේවා හැම ශරීරයක් තුළට යේසුස් වහන්සේගේ නාමයේ බලයෙන් ස්වාමිනී මා යාඥා කරන ඔබගේ දරුවන් ඔබට දෙන දසයෙන් කොටස වෙනුවෙන් ස්වාමිනී මා ඉල්ලා සිටිනවා අහසේ කවුළු විවර කර ස්වාමිනී ඔබගේ ආශිර්වාදය වගුරන්න කියා ස්වාමිනී ඔවුන් දෙන අවස්ථාවේදී ස්වාමිනී බලවත් අස්වැන්නක් ඔවුන්ට ලැබේවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයේ බලයෙන් ආමෙන් ස්වාමිනී ස්තුති ස්වාමිනී ආමෙන් Hallelujah. අද දවසේදී මා කැමති කතා කරන්න බෑදැක්මෙන් වාසස්ථානයේ අත්දැකීමට ඔබ ගෙන්න. දැන් දේව වචනේ එපිස පොතේ දෙවනි පරිච්ඡේදයේ
22 පදේ සඳහන් කර තිබෙනවා. උන්වහන්සේ තුල නුබලාත් ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය පිණිස. දැක්කද ඒ වචනේ දෙවියන් වහන්සේගේ වාසස්ථානය පිණිස එකට ගොඩ නගන ලද්දහුය. ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතය ගොඩ නගනවලු දෙවියන් වහන්සේගේ වාසස්ථානය කරන්න. දැන් අපි ඔක්කොම දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප තුල සිටින බව. අපි දන්නවා අපේ ශරීර දෙවියන් වහන්සේගේ දේව මාලිගාව බව. දේව වචනේ කියා තිබෙනවා දෙවියන් වහන්සේ අතින් සාදන ලද මාලිගාවල් වල නොවසනසේක. ශුද්ධාත්මයන් වහන්සේ අප තුල ශුද්ධාත්මයන් වහන්සේගේ වාසස්ථානය අප තුල. නමුත් අද දවසේ මම කතා කරන්නේ ඊට එහා දෙයක්. මා කතා කරන්නට හදන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් පෙඟුණු උතුරා යන ස්ථානයකට එන ආකාරය. කී දෙනෙක් කියන්ට කැමතිද ස්වාමිනී මට බැහැ දැක්මක් එපා මට වාසස්ථානයක් අද අවශ්‍යයි. ඔබගේ අභිමුඛය මා බැහැ දකින ස්ථානය නොවේවා එය මගේ වාසස්ථානය වේවා. හලෙලූයා හලෙලූයා. විසිට් එකක් දාන තැනක් නොවේවා ස්වාමිනී එය වාසස්ථානයක් වේවා. දැන් අපි අගය කරනවා අපි ස්තුති කරනවා අද දවසේ ක්‍රිස්තුස් මා තුල සිටිනවා. ආමෙන්. තේජසේ බලාපොරොත්තුව මා තුලයි. අපි අගය කරනවා අපි ස්තුති කරනවා උන්වහන්සේගේ මහිමය මා තුලයි. අද දවසේ මම කතා කරන්නේ ඊට එහා දෙයක් ගැන. මම කතා කරන්නේ ප්‍රකාශ වෙන මහිමය, ප්‍රකාශ වෙන ආලේපය, ප්‍රකාශ වෙන අභිමුඛය. මොකද දේව වචනේ සඳහන් කර තිබෙනවා අපි මහිමේ එක මට්ටමකින් අපි මහිමේ තවත් මට්ටමකට අපි යනවා කියලා දේව වචනේ කියා තිබෙනවා. දෙවියන් වහන්සේ අපි දකිනවා උන්වහන්සේ තුල දේව අභිමුඛයේ විවිධ මිනුම් සහ විවිධ මට්ටම් තිබෙනවා. හලෙලූයා. අපි යන්න ඕන එක මට්ටමකින් තවත් මට්ටමකට. හලෙලූයා. ක්‍රිස්තුස් මා තුල තියෙන මට්ටමෙන් අද දවසේ අපි යන්න හදනවා ඊට එහා මට්ටමකට. හලෙලූයා ස්වාමිනී. දැන් අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පේතෘස්ගේ ජීවිතය තුල සිටියා. ක්‍රිස්තුස් ඔහු තුල සිටියා. යේසුස් වහන්සේගේ මහිමය ඔහු තුල තිබුණා. නමුත් එක් අවස්ථාවක් ආවා ඔහු එතන හිටියේ නෑ. ඔහුගේ මහිමය ප්‍රකාශ වෙන්න පටන් ගත්තා. ඔහු තවත් මට්ටමකට ගියා. මම විශ්වාස කරන ඔහුගේ ජීවිතය වාසස්ථානයක් වෙන්න පටන් ගත්තා. එවිට ඔහු වීදිවල ගමන් කරනකොට ඔහුගේ සෙවණැල්ල එච්චර දේව අභිමුඛයෙන් පිරී තිබුණා. ඔහුගේ සෙවණැල්ල නැත්තම් ඔහු වටා තිබුණු ඔහුගෙන් පිට වුණු තේජස්සය අවට ඉන්න රෝගීන් සුවපත් කරන්නට පටන් ගත්තා. ඒ තවත් මට්ටමක්. හලෙලූයා. මහිමය ප්‍රකාශ වෙන මට්ටමක් අද දවසේදී. මා මොනවාකාර වාතාවරණයක් සාදන්ට ඕනේද අද බෑ දැක්මේ ස්ථානයෙන් වාසස්ථානයේ තත්වයට යන්ට. දැන් මං කැමති ඔබ උප්පත්ති පොතේ 18 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට ඔබව ගෙනියන්න. එතනින් පද කීපයක් අපි ආබ්‍රහම්ගේ ජීවිතය දෙස බලන්ට යනවා. ආබ්‍රහම් කොහොමද බෑ දැක්මක් පරිවර්තනය කරගත්තේ වාසස්ථානයක් බවට. දැන් බයිබලෙ කියනවා 18 උදාවලි ග්‍රීෂ්ම වෙලාවේ කූඩාරමේ දොරකඩ හිඳින කල ස්වාමින් වහන්සේ මම්රේගේ ආලොන් ගස් ළඟදී ඔහුට පෙනුණසේක. ඔහු ඇස් ඔසවා බැලීය. බලව මනුෂ්‍යයන් 3 දෙනෙක් ඔහු ඉදිරියේ සිටගෙන සිටියෝය. කී දෙනෙක් දන්නවද යම් කෙනෙක් සිටගෙන ඉන්නවා නම් ඒ කියන්නේ ඇවිල්ලා තියෙන්නේ විසිට් එකකට බෑ දැක්මකට ඇවිල්ලා තිබෙන්නේ. නමුත් ආබ්‍රහම් සෑයීමටපත් නැහැ බෑ දැක්මක් අත්දකින්න. ආබ්‍රහම්ට ඕනේ
වාසස්ථානයක් කරදෙන්ට. ඒ නිසා ඇත්ත ඔව් කියනවා තුන්වෙනි පදේ ඔබගේ මෙහෙකරුවාට මා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි. මට ඕනේ ඔබ රඳවන්න ස්වාමිනේ. මට ඕනේ ඔබට නවාතැනක් සාදලා දෙන්න ස්වාමිනේ. මට ඕනේ ඔබට වාසස්ථානයක් සාදලා දෙන්න. හලෙලූයා. ආබ්‍රහම් සොයනවා වාසස්ථානයක්. බැහැදැක්මක් නොවේ. ඒ නිසා ඔහු වාතාවරණයක් සෑදුවා. මොකද අපි දකිනවා සිටගෙන හිටියු ස්වාමින් වහන්සේ අපි දකිනවා ඒ ගස යට වාඩි වෙනවා. හලෙලූයා. නිවාඩු ගන්නවා ගස යට. හලෙලූයා. ස්තුතියි ස්වාමිනේ. මම සරල කාරණා තුනක් ඔබ සමග බෙදා ගන්නට යනවා අද උදෑසන. නම්බර් 1 තමයි ආබ්‍රහම් අනුග්‍රහය නැත්තම් දේව වර ප්‍රසාදය පාවිච්චි කළා දෙවියන් වහන්සේ සමග සමීප සම්බන්ධතාවයක් නැත්තම් ගැඹුරු සම්බන්ධතාවයකට කරුණාව සහ අනුග්‍රහය භාවිතා කළා. උප්පත්ති පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කියා තිබෙනවා ආබ්‍රහම් කියනවා මගේ ස්වාමිනී ඔබ ඉදිරියේ දැන් මම කරුණාව ලැබුවේ නම් කරුණාව නැත්නම් අනුග්‍රහය නැත්නම් දේව වර ප්‍රසාදය ඔක්කොම එක සමාන වචන ලැබුවේ නම් ඔව් කිව්වේ නෑ ඔබගේ අනුග්‍රහය මට ලැබුණේ නම් ස්වාමිනී මට සඵලත්වය දෙන්න. ඔබගේ අනුග්‍රහය මට ලැබුණා නම් මගේ අවශ්‍යතාවයන් සපයා දෙන්න. ඔබගේ අනුග්‍රහය මට ලැබුණේ නම් මගේ හිඟකම් සම්පූර්ණ කරන්න. මේවා වැරදි නැහැ ඉල්ලනවට. නමුත් ආබ්‍රහම් ඉල්ලුවේ නැහැ දේවල්. ආබ්‍රහම් දේව වර ප්‍රසාදෙස් නැත්තම් කරුණාව නැත්තම් අනුග්‍රහය භාවිතා කළ එකම දෙයකට ඒ දේ නම් ස්වාමිනී මට ඔබගේ කරුණාව ලැබුවේ නම් ස්වාමිනී මෙතන රැඳෙන්න. හලෙලූයා. මට ඕනේ සම්බන්ධතාවයක්. මට ඕනේ සමීප සම්බන්ධකමක් ඔබත් එක්ක ස්වාමින් වහන්සේ. මට ඕනේ ගැඹුරු සම්බන්ධකමක් ස්වාමිනී. වෙනත් විදිහකින් කියනවා නම් ඔහු කියන්නේ ස්වාමිනී මෙතන නවතින්න. ඇයි? මට ඕනේ ඔබත් එක්ක ඉන්න. ඔබෙන් උපකාර උදව් ඉල්ලන්ට නෙවෙයි ආශිර්වාද ඉල්ලන්ට නෙවෙයි ඔබගෙන් සැපයුම් ඉල්ලන්ට නෙවෙයි ප්‍රශ්න විසඳන්නට නෙවෙයි මට ඕනේ ඔබත් එක්ක නිකන් ඉන්න මට ඕනේ ඔබව භුක්ති විඳින්න මට ඕනේ ආශිර්වාද ඉල්ලන්ට නෙමෙයි මට ඕනේ ඔබට ආශිර්වාද කරන්න හලෙලූයා කවුද ඉන්නේ ඒ වගේ කිතුණු අද දවසේදී දේ වචනේ කියන උප්පත්ති පොතේ 18:2 කියා තිබෙනවා ඇස් ඔසවා බලනකොට මනුෂ්‍යයන් 3 දෙනෙක් ඔහු ඉදිරියේ සිටියා එවිට ඔහු කූඩාරමේ දොරකඩ සිට දිවගොස් ඉස්ලාම කරපු දේ බිමට නැමී නමස්කාර කළා ආබ්‍රහම් කරපු පළමුවෙනි දේ තමයි දෙවියන් වහන්සේගේ මුහුණ සෙව්වා අත් දෙක නෙවෙයි ඔව් කිව්වේ නෑ හලෝ දෙවියන් වහන්සේ ඔබ ආවද ඔව් මම බලාගෙන හිටියේ ඔබ මට බොහෝ දිග ලැයිස්තුවක් තියෙනවා මට අවශ්‍ය කරන බොහෝ දේවල් තිබෙනවා ස්වාමීනි පොඩ්ඩක් ඉන්න මම කූඩාරමට ගිහිල්ලා ලැයිස්තුව අරගෙන එන්නම් ඔව් මේ ප්‍රශ්න විසඳම ඕනේ ඔව් මේ ගව එළු බැටළු රැළට ආශිර්වාදේ ඕනේ ඔව් නෑ ලැයිස්තුවක් ගෙනාවේ නෑ ඔව් ඉස්ලාම කළා වූ දෙවිදුන්ට නමස්කාර කරන්නට පටන්ගෙන ඔහු කිව්වා අනේ ස්වාමිනී මෙතන රැඳෙන්න ඔබගෙන් උදව් උපකාර ඉල්ලන්නට නොවේයි මට ඔබත් එක්ක ඉන්න ඕනේ මට ඔබත් එක්ක ඉන්න ඕනේ ඔහු කියනවා මම වතුර ටිකක් ගෙනෙන්නම් ඔබ වහන්සේලාගේ මම පාද සෝදන්නම් ගස යට පහසු ගන්න වාඩි වෙන්න ස්වාමිනේ ඔව් මං කැමති නෑ බෑදැක්මකට මං කැමති වාසස්ථානයක් ඔබව රඳවන තැනක් කරන්න හලෙලූයා ස්වාමිනේ ඔබ වහන්සේලාගේ සිත් මම ශක්තිමත් කරන්නට මම කෑම ටිකක් ගෙනෙන්න යනවා හලෙලූයා ඔක්කොම ආබ්‍රහම් කරන්නේ දෙවියන් වහන්සේට ආශිර්වාද කරන්නට හදන්නේ
කොපමණ අවස්ථාවන් වලදී අපි දෙවියන් වහන්සේව සොයන්නේ එක දෙයකට අපේ උවමනාවට අපේ අවශ්‍යතාවයන් වලට නේ ඒව කිසි වරදක් නැහැ. නමුත් කවුද ඉන්නේ අද දවසේදී කවුද ඉන්නේ මේ ආකාරයට? හලෙලූයා. ස්වාමිනි මං ආවේ ඔබත් එක්ක සිටින්ට. බොහෝ අවස්ථාවන් තියෙනවා මගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගොස් මම කියන ස්වාමිනි මං ආවේ ඔබත් එක්ක ඉන්න. මං ආවේ ඔබෙන් ඉල්ලන්න නෙවෙයි. මම ආවේ අවශ්‍යතාවයන් ඉල්ලන්නටවත් ප්‍රශ්න විසඳලා දෙන්නටවත් ඕ ස්වාමිනී සඵලත්වයට සාර්ථකභාවයටවත් නෙවෙයි ස්වාමිනී. මං ආවේ ඔබ ගාවේ ඉන්න. මං ආවේ ඔබගේ අභිමුඛේ දිහා බලමින් ඔබ භුක්ති විඳින්න. මං ආවේ ඔබව එන්ජොයි කරන්න. මං ආවේ ඔබව භුක්ති විඳින්න ස්වාමිනේ. මං කියන එවැනි මොහොතවල් තමයි මගේ ජීවිතයේ ආශිර්වාද ලත්ම මොහොතවල් වෙලා තිබෙන්නේ. මොකද අපිට වෙන සැලසුම් නැහැ. අපි එන්නේ ඉල්ලන්ට නෙවෙයි අපි එන්නේ දෙන්න. හලෙලූයා. අපි එන්නේ ආශිර්වාදේ ලබන්නට නෙවෙයි අපි එන්නේ ආශිර්වාදේ දෙන්න දෙවිදුන්ට. හලෙලූයා. දැන් මම විශ්වාස කරනවා අපි අනුග්‍රහය ඉල්ලනකොට ගැඹුරු සම්බන්ධතාවයට ඒක ප්‍රතිඵලයක් තමයි දෙවියන් වහන්සේ ආධ්‍යාත්මික බඩගින්නක් සපිපාසයක් ඔබගේ හදවත තුල දමන්නට පටන් ගන්නවා. ඒ අනුග්‍රහය ඔබගේ හදවත තුල ක්‍රියාශීලී වෙන්න පටන් ගෙන අපි ගීතාවලිය 84 වාගේ අපි අඬගස්සන්ට යනවා. අපි කියන්ට යන ස්වාමින්ගේ මන්දිර උදෙසා මගේ ආත්මය මහත් ආශාවෙන් යුක්තව වැරී මගේ සිතත් මගේ මාංශයත් ජීවමාන දෙවියන් වහන්සේට මොර ගසති. හලෙලූයා. අපි එනවා එක තැනකට අපේ ආදරණීය ප්‍රේමණීය ආශාවන් අපි සීනවල් මවා ගන්න පටන් ගන්න ගැඹුරු බඩගින්නක් අපගේ ආත්මය තුල ඇති වෙන්න පටන් ගන්නවා. හලෙලූයා. දැන් අපි දකින දේ තමයි ආබ්‍රහම් පළමුවෙන්ම අපි දකින දේ තමයි දේව කරුණාව ඉල්ලනවා ස්වාමින් වහන්සේගෙන් ඉල්ලනවා. හලෙලූයා. උන්වහන්සේගේ අභිමුඛයේ සමග කාලය ගත කරන්නට. ඕ හලෙලූයා. කී දෙනෙක් ඒ ආකාරයට අනුග්‍රහය ඉල්ලනවාද? අපි අනුග්‍රහය ඉල්ලනවා ස්වාමිනී මේ බැරෑරුම් ප්‍රශ්න තුලින් මම යනවා. ඕ මේ පීඩාකාරී කාලය තුලින් මම යනවා. ඔබගේ කරුණාව මට සෑහේ. ඒක බොහොම හොඳයි. ඒක කිසි වරදක් නැහැ. නමුත් කවුද ඉන්නේ අද දවසේදී ස්වාමිනී මට අනුග්‍රහය දෙන්න. මට ඔබගේ වර ප්‍රසාදය දෙන්න. ඔබගේ අභිමුඛය නවත්වා ගන්නට. ඔබගේ අභිමුඛය රඳවන්ට මට අනුග්‍රහය දෙන්න. ඔබව දැනගන්ට ඔබව දැනගන්ට ඔබගේ මුහුණ දෙස බලන්ට මට ඒ අනුග්‍රහය දැන්වක් කරන්න ස්වාමිනී. මම ආවේ ඉල්ලන්ට නෙවෙයි. මම ආවේ ඔබට දෙන්න ස්වාමිනී. හලෙලූයා. හලෙලූයා. අන්න ඒ ආකල්පය සාධනවා වාසස්ථානයෙන්. ආමෙන්. බැහැදැකීමෙන් සමාවෙන්න වාසස්ථානයට අපි එවැනි ස්ථානයක් සාදනු ලබනවා. නම්බර 2 තමයි ආබ්‍රහම් අපි දකිනවා මිලාදික පූජාවක් දෙවිදුන්ට දුන්නා. හලෙලූයා. දැන් අපි දකිනවා මේ හැම දෙයක්ම ආබ්‍රහම් දෙනවා. ඉල්ලන්නේ දෙනවා. හලෙලූයා. මේක වෙනත් ආකාරයක්. මුහුණ සොයනවා. දෙවිදුන්ගේ දෑත් නෙමෙයි සොයන්න මුහුණ. හලෙලූයා. දැන් උප්පති 18 7 වෙනි පදේ බයිබලයේ කියනවා ආබ්‍රහම් ගවරැලට දිවගොස් ලපටි හොඳ වස්සෙක්. ඕකේ ගවරැලේ හිටපු ලපටි හොඳම වස්සා. හෙව්වේ නෑ. බයිබලයේ කියනවා දිවගොස් හැම තැනම හෙව්වා. හොඳම වස්සා. හෙව්වේ නෑ වයසම කෙට්ටුම වස්සා. නමුත් හොඳම දේ හොඳම ආශිර්වාදය
හොඳම දේ දෙවියන් වහන්සේට දෙන්න ඔහු ලෑස්ති. අද දවසේදී අපි ලෑස්තිද හොඳම දේ දෙන්න? කී දෙනෙක් දන්නවද හොඳම දේ දෙන්න යම් දෙයක් අපේ ජීවිතේ මැරෙන්න අවශ්‍යයි. හොඳම දේ දෙන්න යම් දෙයක් මැරෙන්න අවශ්‍යයි. ආබ්‍රහම් ලෑස්ති යම් දෙයක් මරණයට පත් කරන්න. සමහරට හොඳම දේ දෙන්න යම් ආසාවක් අපේ ජීවිතේ මැරෙන්න අවශ්‍යයි. හොඳම දේ දෙන්න අපි මිලයක් ගෙවන්න අවශ්‍යයි. අපේ ජීවිතේ අපි උන්වහන්සේට හොඳම වෙලාවද දෙන්නේ? නැත්තම් ඉතුරු වෙච්චි අර චූටි වෙලාවද දෙන්නේ? අර නිදිමත වැඩක් නැති වෙලාවද අපි උන්වහන්සේට දෙන්නේ? නමුත් අපි හොඳම වෙලාව භාවිතා කරනවද ඒ විනෝදාත්මක ඒ අපි ආසා කරන දේවල් වලට? ඔබ දන්නවද හොඳම ස්තුති පූජාව කියන්නේ මොකක්ද කියලා? හොඳම ස්තුති පූජාව කියන්නේ ඔබට ආශිර්වාද ගණනාවක් එනකොට දෑත් ඔසවා කරන ස්තුති පූජාව නෙමෙයි. හොඳම මිල අධික ස්තුති පූජාව කියන්නේ ඔබේ ජීවිතයේ දුකින් වේදනාවෙන් ඔබ සිටින විට ඔබ දෑත් ඔසවා දෙවිඳුන්ට ස්තුති කරනකොට ඒ තමයි උතුම්ම ස්තුති පූජාව. ඔබ දන්නවද ඔබේ ජීවිතයේ උතුම්ම නමස්කාරය කියන්නේ මොකක්ද කියලා? ඊ타ත්ම අමාරුම අවස්ථාවකදී ඔබ දෙවිඳුන්ට නමස්කාර කරනකොට ඔබගේ සිත තුවාලව තිබෙන අවස්ථාවේ නමස්කාර කරනවා කියන්නේ ඒ තමයි මම විශ්වාස කරනවා උතුම්ම නමස්කාර කිරීම. දැන් යම් දෙයක් කැඩෙන්න ඕනේ අපගේ ක්‍රිස්තියානි ජීවිතයේ උන්වහන්සේට උතුම්ම බලවත්ම දෙය දෙන්න. දේව වචනේ කියා තිබෙනවා යොහාන් සුභාරංචියේ 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කියා තිබෙනවා එවිට මරියා ඊතා අනර්ග ජටා මාංශ තෙල් රාත්තලක් රැගෙන යේසුස් වහන්සේගේ පාද ආලේප කොට ඇගේ හිස කෙස් වලින් වාසගේ පාද පිස දැම්මා. තෙලේ සුවඳින් ගේ පිරුණේ. අපි දකිනවා මරියා ඉතා අනර්ග ජටා මාංශල තෙල් රාත්තලක් අනර්ගම දෙයක් මිලාධික දෙයක්. කීදෙනෙක් දන්නවද මිලාධික දෙයක් දෙන්න අපේ ආසාවට අපි මැරෙන්න ඕනේ කියලා? අපි දකිනවා ඇය යේසුස් වහන්සේට මෙයා කාර්යයට නමස්කාර කරන්නට පටන් ගත්තා. දැන් මෙතන මේ ලාසරස්ට මං හිතන්නේ කෑමක් හරි මොකක් හරි සූදානම් කරලා හැම කෙනෙක්ම එන්නේ ඒ ලැබපු ආහාරයේ සංග්‍රහය ලබන්න. නමුත් එක්කෙනෙක් එන්නේ ලබන්න නෙවෙයි, එක්කෙනෙක් එන්නේ යම් දෙයක් දෙන්න. හලෙලුයා. එනම් මරියා දේව වචනේ අපි දකිනවා ඇය ආවේ උතුම්ම නමස්කාරය දෙන්න. අද දවසේදී අපි නමස්කාරය සම්බන්ධ කරන්නේ සංගීතයට. අපි කියනවා සංගීතය පටන් ගන්න ඕනේ නමස්කාරයට ඇතුල් වෙන්න. මං කියන්නම් නමස්කාරයේ ආරම්භය වටිනාකම. නමස්කාරයේ ආරම්භ වෙන්නේ වටිනාකමෙන්. කොපමණ වටිනාකමක් එතුමාට මම දමනවාද ඒ තරමටයි මම නමස්කාර කරන්නේ. මෙතන ඇගේ නමස්කාරයට සංගීතය තිබ්බේ නැහැ. නමුත් ඇගේ නමස්කාරයට තිබුණ එකම දේ පළමුනි දේ වටිනාකම. යේසුස් තරම් වටිනා කෙනෙක් ඇගේ ජීවිතේ සිටියේ නැහැ. දෙක තමයි අනුග්‍රහය. නමස්කාරය පටන් ගන්නේ නැවතත් කියන්නන් සංගීතයෙන් නෙවෙයි. නමස්කාරය පටන් ගන්නේ අනුග්‍රහයෙන්. ඇය අනුග්‍රහය භුක්ති විඳපු කාන්තාවක්. ඇය දැක්කාගේ ඇහැට දේව අනුග්‍රහය. ඇගේ සහෝදර ලාසරස් මැරුණම ඇය දුටුවා අනුග්‍රහය එතනට ආවා. අනුග්‍රහය ලාසරස්ගේ නම කියා ප්‍රකාශ කරුවා. අනුග්‍රහය ලාසරස් මළුවෙන්ගෙන් නැගිට්ටෙව්වා. අනුග්‍රහය ඇගේ ඉල්ලීමට ආරාධනාවට අනුග්‍රහය එතනට ආවා. අනුග්‍රහය ආශ්චර්යමත් ක්‍රියාවක් කළා. අනුග්‍රහය යම් කෙනෙක්ව මළුවුන්ගෙන් නැගිට්ටෙව්වා. දැන් ඇය අනුග්‍රහය දුටුවම ඇගේ හදවත උතුරා යනවා. අර කෘතඥ හදවත, ස්තුති දෙන හදවත, නමස්කාරය පැන නගිනවා. ඇගේ හදවත තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඒ නමස්කාරය පුද කරන්න. එතනින් තමයි අපේ නමස්කාරය ආරම්භ වෙන්නේ.
වටිනාකමෙන් සහ දේව අනුග්‍රහයෙන් ඔබ කී දෙනෙක්ගේ අනුග්‍රහය ලබා තිබෙනවද? ඔබ කී දෙනෙක්ට මතකද ඔබ හිටපු තත්වය? ඔබ කී දෙනෙකුට මතකද ඈට මතක් වුණාම මේ යේසුස් තමයි මගේ සහෝදරයාගේ ජීවිතය කළා වූ බලවත් හාස්කම කළා වූ තැනන් වහන්සේ මම එතුම් මට දෙනවා මගේ හොඳම නමස්කාරය. මට තිබෙන අනර්ග ජටා මාංශ ඒ තෛලය සමහර විට මගේ සරණ මංගල්‍යයට මම වෙන් කළා වූ දේ මම උන්වහන්සේට පුද කරන්ට යනවා. එයා මැරුණා මනුෂ්‍ය මතවලට, මැරුණා මනුෂ්‍ය කටහඬවල් වලට, මැරුණා මනුෂ්‍යයන්ගේ චෝදනාවලට. බොහෝ අය ගෝලයෝ පවා චෝදනා කෙරුවා. ආපෝ අපරාධේ මේ මොන නාස්තියක්ද කියලා. නමුත් ඒ දේවල් වලට එයා මැරුණා. මනුෂ්‍ය කටහඬට මැරිලා යේසුස් වහන්සේට වැක්කිරුවා. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ උතුම් නමස්කාරය. දැන් අද දවසේ අපි කුමක්ද උන්වහන්සේට දෙන්නේ? අපේ තලන්ත දෙනවද? අපේ වෙලාව දෙනවද? අපේ හැකියාවන් දෙනවද? අපේ සේවය දෙනවද? උන්වහන්සේ කොපමණ ඔබට දුන්නාද? අද දවසේ ඔබ මොනවද දෙන්නේ උන්වහන්සේට? ඔබගේ ජීවිතයෙන් ඒ වගේම තමයි අපි දකිනවා දෙවියන් වහන්සේ ප්‍රිය කරනවා දෙන හදවත්වලට. ආමෙන්. දෙන හදවත්වලට. මොකද දෙවියන් වහන්සේටත් දීමේ හදවත තිබෙනවා. හිතෝපදේශ 11:25 කියා තිබෙනවා ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේ. පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේ. අපි පැන් ඉසිනකොට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉසින්ට යනවා. හලෙලූයා. අපි පැන් ඉසිනකොට, අපි මනුෂ්‍යයන්ට ආශිර්වාද කරනකොට, අපි මනුෂ්‍යයන්ගේ අවශ්‍යතාවයන් අපි සපයනකොට, අපි මනුෂ්‍යයන්ට දෙනකොට, අපි පැන් ඉසිනකොට දෙවියන් වහන්සේ පැන් ඉසිනු ලබනවා. ආබ්‍රහම් මෙත ස්ථානයේදී කියනවා ඔබ වහන්සේලාගේ සිත් ශක්තිමත් කරගන්න පිණිස මම කෑම ටිකක් ගෙනෙන්නෙමි. ආබ්‍රහම් මෙතන හැම දෙයක්ම දෙනවා. මුකුත් ඉල්ලන්නේ නෑ, දෙනවා. හලෙලූයා. දෙන හදවත අපිව බැහැදැක්මෙන් වාසස්ථානය කරා අපිව ගෙන යනවා. දෙන හදවත. හලෙලූයා. අපි ආලේපය අපි දෙනකොට, අපි මනුෂ්‍යයන්ට ආශිර්වාදය දෙනකොට මම කියන්නම් අපි පැන් ඉසිනකොට උන්වහන්සේ අපිට පැන් ඉසිනු ලබන්නේ. හලෙලූයා. ස්තුතියි වේවා. අන්තිම දේ තමයි අපි දකින දේ තමයි ආබ්‍රහම් දේව අභිමුඛයට සංවේදීතාවය ප්‍රකාශ කරනවා පුදුම ආකාරයෙන්. ඔබ දකිනවා ආබ්‍රහම්ගේ ප්‍රතිචාරය. ඔහු වාඩි වෙලා හිටියේ ඔහුගේ කූඩාරමේ දොරකඩ ගාව. නමුත් ස්වාමින් වහන්සේව අඳුනා ගත්තම එකපාරට ඔහු නැගිටලා මේ වයසක මනුෂ්‍යයා ඒ මොහොතේ සිට ඔබ දැක්කොත් ඔහුගේ වැඩේ දුවනවා. ඔහු දුවනවා. ඔහු නිකං ඇලි මෑලි, ඔහු නිකං ඔහේ ඇවිදින්නේ නැහැ. ඔහු දුවනවා. ඇයි ඒ සංවේදීතාවය, අභිමුඛයට ප්‍රතිචාරය, හලෙලූ අභිමුඛය පිළිගැනීම ඔහුගේ හදවතේ තිබුණා. අපිට අද දවසේ බැහැදැක්මෙන් වාසස්ථානයට යන්න ඕනේ නම් මං කියන්නම් අපි කොහොමද අභිමුඛය පිළිගන්නේ? අපි අභිමුඛයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? හලෙලූයා. අපි දකින්න උප්පත්ති 18 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ ඉඳලා කියනකොට ඔහු ඇස්සොසවා බලනකොට ඔහු දැක්කම ස්වාමින් වහන්සේව දොරකඩ සිට ඔහු දිව ගොස් ඉස්ලාම කළේ දෙවිඳුන්ට නමස්කාර කරන්න පටන් ගත්තා. හලෙලූයා. ඔහු නමස්කාර කරන්න පටන් ඊට පස්සේ ආබ්‍රහම් කූඩාරම් සිට සාරා වෙතට යුහුව ගොස් සාරා වෙතට දිව්වා. සිහින් පිටි නැලි 3ක් ඉක්මනින් සූදානම් කරන්න. ඔහු දුවනවා. සාරාට කියනවා මේ හිමින් කරන්න බෑ වැඩ, ටක් ගාලා හදන්න ඕනේ. ආමෙන්. පිටි නැලි 3ක් ඉක්මනින් සූදානම් කරන්න. රොටි සාදන්න කිව්වා. පුළුවන් ඉක්මනින් ඔබ කරන්න. ඊට පස්සේ ගව රැළට දිව ගොස් දුවනවා. හලෙලූයා. මොන ප්‍රතිචාරයක්ද දෙවියන් වහන්සේගේ අභිමුඛයට. ලපටි හොඳ වස්සේ ගෙනවුත් මේකරුවට දුන්නා. ඔහු ඉක්මනින් පිළියෙල කළොත් මේකරුවට කිව්වා මේ
ඔබට අයිස් ගන්න බෑ. ඔබට ටක් ගාලා ඉක්මනින් පිළියෙල කරන්නට ඕනේ. බලන්න ඔහුගේ ප්‍රතිචාරය. මේකට තමයි සංවේදීතාවය කියන්නේ. මේකට තමයි දේව අභිමුඛයට සංවේදීතාවය ප්‍රකාශ කරනවා කියලා කියන්නේ. තේරෙනවද? මෙතනදී තමයි අපේ ජීවිතය හලෙලුයා මං හිතන හැටියට ඒක දුටුවම ස්වාමින් හිටගෙන හිටපු ස්වාමින් වහන්සේ ගස් යට වාඩි වුණා. මේ මිනිස්යාගේ ප්‍රතිචාරය දකිනකොට මං කියන්නම් අද දවසේදී වාසස්ථානයක් ගොඩනගන්න නම් මේ තේජසයට මේ අභිමුඛයට මගේ ප්‍රතිචාරය හලෙලුයා මගේ ප්‍රතිචාරය හලෙලුයා මගේ පිළිගැනීම උන්වහන්සේගේ අභිමුඛය යෙසායා 55 6 වෙනි පදේ කියා තිබෙනවා ස්වාමින් වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා උන්වහන්සේ ළඟව සිටිද්දී උන්වහන්සේට යාඥා කරන්න. හලෙලුයා උන්වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයන්නලු. උන්වහන්සේ ළඟව සිටියදී උන්වහන්සේට යාඥා කරන්න. මොකද්ද මෙතන අදහස් කරන්නේ? උන්වහන්සේව සම්බවෙන්ට සිටියදී කියන්නේ උන්වහන්සේව සම්බවෙන්ට බැයිද? උන්වහන්සේ අතුරුදහන් වෙන්න යනවද? නැහැ. උන්වහන්සේ ඔබගෙන් අහක්ව යන්නේ නැහැ. කවදාක්වත් ඔබගෙන් වෙන්ව යන්නේ නැහැ. උන්වහන්සේ යන්නේ නැහැ ඔබෙන්. මෙතන කතා කරන්නේ මේකයි. උන්වහන්සේ සිටිද්දී අවස්ථාව ගන්න. ඒ අභිමුඛේ එනකොට අවස්ථාව ගන්න. එතනදී සොයන්න පටන් ගන්න. උන්වහන්සේ ළඟව සිටිද්දී උන්වහන්සේව දැනෙනකොට බොහෝ දේවල් 100ක් නතර කරලා එතනට ඒ හදවතට ළඟා වෙන්න පටන් ගන්න. සංවේදීතාවය ඇති කරන්නේ ඒකයි මෙතන කියන්නේ සංවේදීතාවය. ශුද්ධාත්ම අභිමුඛයට සංවේදීතාවය. උන්වහන්සේගේ ආදරය දැනෙනකොට නමස්කාර කරන්න පටන් ගන්න. නිකන් ඉන්න එපා මුකුත් නෑ වගේ. ඒ ප්‍රතිචාරය උන්වහන්සේ බොහෝසේ අගය කරනවා. හලෙලුයා. මං කියන්නම් එවැනි අවස්ථාවන් අපි බෑර කරනකොට අපි අනර්ග මූණ ගැස්සීම් අපේ ජීවිතේ බෑර වෙන්න යනවා. ආමෙන්. අනර්ග මූණ ගැස්සීම් අනර්ග එළිදරව් අනර්ග කටහඬවල් අපි අපේ ජීවිතෙන් බෑර වෙනවා. සොලොමන්ගේ ගීතිකාව අන්තිමට අපි බලන්න යනවා 5 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි සහ 3 වෙනි පදය. මෙතන අලංකාර ප්‍රේමේ කතාවක් මනාලය සහ මනමාලිය ගැන අපි දකිනවා. මනාලිය කියන්නේ සභාව ඔබයි මායි කිතුනුව. මනමාලය ප්‍රේමවන්තයා තමයි උන්වහන්සේ. අලංකාර පින්තූරයක් මෙතන පෙන්නනවා. මම නිදාගෙන සිටියේ. මේ කියන්නේ දේවදරුවා නිදාගෙන සිටිනවා. නමුත් මගේ සිත පිබිද තිබුණේය. අන්න මගේ ප්‍රේමවන්තයා තට්ටු කරන ශබ්දය ප්‍රේමවන්තයාගේ තට්ටු කරන ශබ්දය ඇහෙන්ට පටන් ගත්තා. මාගේ සහෝදරිය මාගේ සහෝදරිය මාගේ සොඳුරිය මාගේ පරවිදෙන උන්වහන්සේ කොච්චර ඔබට ආදරේද. මාගේ නිර්මල තැනැත්තිය. මං කියන උන්වහන්සේ ඔබව දකින විදිය කවුරුත් ඔබව දකින්නේ නැහැ. බොහෝ අය ඔබව දකින්නේ වෙනත් ආකාරයෙන්. නමුත් ඔබගේ ප්‍රේමවන්තයා තමාගේ ප්‍රේමවන්ත ඇස් වලින් ඔබව දකින්නේ සම්පූර්ණයෙන් වෙනස් ආකාරයෙන්. මට දොර අරින්න. ඔබ මගේ මට දොර අරින්න. මම ඇවිල්ලා සිටින්නේ. මට ඕනේ ඔබත් එක්ක කාලය ටිකක් ගත කරන්න. පොඩ්ඩක් දොර අරින්න. මක්නිසාද මගේ හිස පින්නෙන් මගේ කෙස් රොද රෑ පිනිබුඳු වලින් පෙඟී තිබේ යයි කීවේය. මං ගාව තිබෙනවා දේව පින්න කියන දේව අභිමුඛයෙන් මම පෙඟිලා ඉන්නේ. මට ඕනේ මගේ අභිමුඛය ඔබට වක් කරන්න. මගේ සොඳුරිය මගේ පරවිදෙන මගේ නිර්මල තැනැත්තිය අරින්න මට දොර. ප්‍රේමවන්තයා කොච්චර ඔබව සොයනවාද. ප්‍රේමවන්තයා කොච්චර ඔබව සොයනවාද.
ආමෙන්. ඔබ උන්වහන්සේ සොයනවට වඩා උන්වහන්සේ ඔබව සොයනවා. ඔබ උන්වහන්සේව පන්නනවට වඩා උන්වහන්සේ ඔබව පන්නනවා. නමුත් කිතුනුවා කියනවා මගේ සැට්ටය මුදා තැබිමි. මම ඇඳුම් මාරු කරලා ඉන්නේ. මා ඒක අඳින්නේ කොහොමද? ආයෙ මං ඇඳුම් මාරු කරගන්නේ, ඇඳුම් මාරු කරන්නේ කොහොමද? මගේ පාද මම සේදුවා. ඒක මම කිලුටු කරන්නේ කොහොමද? ඇයි අපේ සැප පහසු කමට ඒක නතර කරන දේවල් එනකොට නේද? ඇය මොනවද කියන්නේ වෙනත් ආකාරයෙන්? අනේ ස්වාමිනී මගේ යාඥා කාලේ උදේ කරලා ඉවරයි. ආයෙ හෙට උදේ තමයි මම ඔබව හමු වෙන්නේ. මේ මගේ යාඥාව වෙලාව නෙවෙයි. ඒක උදේ ප්‍රයර් ටයිම් එකේ කරලා ඉවරයි. මම කියන්නම් අද දවසේදී බොහොම හොඳයි ඔබගේ ඔබට වෙලාවක් තිබෙනවා නම් බොහොම හොඳයි. මම කියන්නම් ශුද්ධාත්මයන් වහන්සේ නොඑක් අවස්ථාවන් වල ඔබගේ සිත කලත්තනවා. ඔබගේ සිත කලඹනවා. උන්වහන්සේ කියනවා මගේ දරුවා මට ඕනේ ඔබත් එක්ක කාලය ටිකක් ගත කරන්න. සමහර වෙලාවෙදී ඔබ ඔෆිස් එකේ වෙන්න ඇති. ඔබ වැඩ කරන ගමන් එකපාරට ඔබට දෙවියන් වහන්සේගේ ප්‍රේමය අභිමුඛය දැනෙන්න පටන් ගන්නවා. ඔබ කුමක්ද කරන්නේ? ඔබේ මොහොතේදී ඔබ පොඩ්ඩක් ඔබ ඇස් දෙක වහනවා. කවුරුත් දන්නේ කාටවත් පේන්නේ නැහැ ඔබගේ ඇස් දෙක වහලා. ස්තුතියි ඔබට ආදරේ මම. ආදරේ ස්වාමිනී. ඔබ අනර්ගයි. ඔබ යහපත්. ඔබ පුදුමයි. මොනානංකාර අවස්ථා. ඔබගේ ආදරය මට දැනෙනවා. ස්තුතියි ස්වාමිනී. ඒ මොහොත ඒ ප්‍රතිචාරය ඒ සංවේදීතාවය ඒ තට්ටු කරන මොහොත ඔබ අරගෙන උන්වහන්සේට ඔබ ප්‍රතිචාර දක්වන්නට පටන් ගන්නවා. අද දවසේදී අපි නිදහසට කරුණු කියන අයද? අපි නිදහසට කරුණු කියන අයද? අපිට උන්වහන්සේ අපේ හදවතට තට්ටු කරන විට අපිට නොයෙක් වෙන කාරණා තිබෙනවද කරන්න? ඊට වඩා වටිනා වැදගත් දේවල් අපිට තිබෙනවද? අපි පැත්තකට දානවද ඒ තට්ටු කිරීම? අපි ගණන් ගන්නේ නැද්ද? අපේ සිත ඒ හෘද සාක්ෂි හංවඩු ගැහිලාද? අපේ සිත සීතලද? අපිට ප්‍රතිචාර දක්වන්නට බැරිද? මෙච්චර ආදරයක් සොයන යේසුස් අද දවසේ අපේ ආදරේ සොයනවා. අපේ ආදරේ සොයනවා. ඔබට ඕනේ නම් බෑදැක්මෙන් වාසස්ථානයට ඇතුල් වෙන්න අද දවසේදී ශුද්ධාත්මයට සංවේදීතාවය අපි දක්වන්නට අවශ්‍යයි. නම් අපි දකිනවා ඊට පසුව පස්වෙනි පදේ මේ දේවදරුවා කියන මම ප්‍රේමවන්තයාට කමක් නෑ මම නැගිටින්නම්. මොනව කරන්නද? කමක් නෑ නැත්තම් ප්‍රේමවන්තයා තරහ වෙයි. මගේ ප්‍රේමවන්තයා නැගිටලා දොර අරින්නට නැගිටෙමි. එවිට අගුලේ මිටිවල තිබුණු ගන්ධ රස මගේ අත්වල දියවර ගන්ධ රස මගේ ඇඟිලිවලද තැවරී වැටුනේ. මගේ ප්‍රේමවන්තයාට මම දොර ඇරියෙමි. නමුත් මගේ ප්‍රේමවන්තයා අහක්ව ගිහින්ය. ඔහු කතා කළ විට මට සිහි නැති විය. මම ඔහු සෙවිමි. නමුත් ඔහුව සම්බ වුණේ නැත. මා ඔහුට අඬ ගැසු නමුත් ඔහු මට උත්තර දුන්නේ නැත. සමහර විට මං කියන අනර්ග අවස්ථාවන් අපෙන් බැහැර යනවා. ඒ සංවේදීතාවය අපි තුල නැති නිසා. අපි දකිනවා මෙතන අපි දකිනවා ප්‍රේමවන්තයා ආවේ පින්නත් එක්කම, ඒ කියන්නේ දේව අභිමුඛයත් එක්ක. නමුත් තියලා ගියේ පින්න නෙවෙයි. තියලා ගියේ ගන්ධ රස කියන ද්‍රව්‍ය. ගන්ධ රස ද්‍රව්‍ය සංකේතයක්, මරණයට සංකේතයක්. මොකද්ද ප්‍රේමවන්තයා කියන්නේ අද ඔබටයි මටයි මේ විදියට කතා කරනවා වගේ? මම ඔබ උදෙසා ගන්ධ රස කියන්නේ මරණය. මම ඔබ උදෙසා ජීවිතය පූජා කළා. මම ඔබව මිලේට ගත්තා. ඔබ
අඬ ගැසුවම මා ඔබට වෙතට දුව ඇවිත් මම ඔබට ගැලවීම දුන්නා. මගේ අනර්ග ලේවලින් මම ඔබව සෝදා මම ඔබට ඔබව පවිත්‍ර කර ඔබව මගේ දරුවා කළා. ආමෙන්. මම මගේ ජීවිතය පරිත්‍යාග කළා. මම ඔබ වෙනුවෙන් මැරුණා. කුරුසේ මැරුණා. හලේ ඔබව මිලදී ගන්න මම ඔබව මිලදී ගත්තේ මගේ ජීවිතයෙන්. හලේ ඔබ මගේ ලේවලින් මම ඔබව මිලදී ගත්තා. මම කුරුසේ එල්ලි සිටින විට මගේ කල්පනාව තිබුණේ ඔබයි. ඔබව ගලවන්ට ඔබව මුදවන්ට. මම ඔබ උදෙසා මගේ ජීවිතය දුන්නා. නමුත් මම ඔබට තට්ටු කෙරුවම ඔබට වෙලා තිබෙන්නේ මට දොර අරින්න. අද දවසේදී මේ වචනේ ඔබ යම් කෙනෙක් අසා සිටිනවා නම් ඔබ අසා සිටින විට ඔබ ජීවිතයට ගැලවුම් කාර්යano යේසුස් වහන්සේ ඔබේ ජීවිතයට පිළි අරගෙන නැත්නම් මේ අවස්ථාවේදී ඔබට පුළුවන් යේසුස් වහන්සේ ලේ වැගුරුව ඔබ වෙනුවෙන් ජීවිතය පූජා කර ඔබ මිලේට ගන්න. ඔබ පාපයෙන් මැරී ගියත් ඔබ අපායට ඔබ නිරයට යනවා. නමුත් යේසුස් වහන්සේ ජීවිතේ පූජා කර ඔබේ පාපය දරාගත්තා. ඒ දරාගත්තේ ඔබ මිලදී අරගෙන ඔබට ගැලවීම දෙන්න. ඔබගේ පාපේ සෝදා පවිත්‍ර කර ඔබ අලුත් මැවිල්ලක් කරන අද දවසේදී ඔබ යේසුස් වහන්සේව ඔබේ ජීවිතයට පිළිගත්තොත් ඔබ කිව්වොත් යේසුස් මගේ පාපයට සමාව දෙන්න. ඔබේ ලේයින් මාව සෝදන්න. මා තුලට එන්න. මම ඔබව පිළිගන්නවා මගේ ස්වාමිනී සහ ගැලවුම් කාර්යයන් නන් හැටියට. හලෙලූයා. ඔබ ඒ දේ කළොත් අද දවසේදී ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි නැවතත් අන්තිම ලෙස මම ඉවර කරන්නට යනවා. හලෙලූයා. යේසුස් වහන්සේ අද දවසේදී පින්න නෙමේ තබලා ගියේ ගන්ධ රස පෙන්눔 කරන්න මම ජීවිතය දුන්නා මගේ දරුවට. නමුත් මගේ දරුවට බෑ මට මිනිත්තු 10ක් දෙන්න. මිනිත්තු 10ක් මට දෙන්න බෑ. එයාට වෙලා නෑ. එයාට සැප පහසුව ඕනේ. එයාගේ ඇඳ වටිනවා. මම කුරුසේට ගියා. මම දුක් වින්දා. මම මරණය වින්දා. නමුත් එයාට ඇඳේ සැප පහසුව වටිනවා. මා සමග මිනිත්තු 10ක් ගත කරන්නට ඇයට බෑ. මොන කනගාටු සිද්ධියක්ද මේ අවස්ථාවේදී අපි දකින්නේ. ආමෙන්. මොන කනගාටු සිද්ධියක්ද අපි දකිනවා. ඒ මොහොතේදී ප්‍රේමවන්තයව සෙව්වා. මං කියන්න ඒ අවස්ථාවන් බැහැර යනකොට උන්වහන්සේගේ කටහඬ පවා අපිට අහිමි වෙනවා. අහිමි වෙනවා කියන්නේ ඒ මොහොතේ කතා කරන්නට උන්වහන්සේ ලෑස්ති කරපු අපි අපෙන් පහු කරගෙන යනවා. අපෙන් පහු කරගෙන යනවා. දැන් අපි දකිනවා ආබ්‍රහම් එසේ නොවේ. ආබ්‍රහම් දුවනවා. හලෙලූයා. දුවනවා. හලෙලූයා. ප්‍රතිචාර දක්වනවා. හලෙලූයා. හැම තැනම දුවනවා. දෙවියන් වහන්සේ මම හිතන්නේ නැති මට ටග්ගාලේ යන්න බෑ. මම මෙතන ටික මොහොතක් වාඩි වෙලා සිටින්න යනවා. මම වාඩි වෙන්න යනවා. මේක පොඩි වාසස්ථානයක්. ඒ මොහොතට කරගන්න යනවා කියා ඒ ගස යට වාඩි වුණා. හලෙලූයා. ආමෙන්. දැන් ඔබට කියන්න හදන්නේ අන්තිමට අපි දකින්න දේ තමයි දෙවියන් වහන්සේ මේ දේ දුටුවම මම කියන්න අපි උන්වහන්සේට වාසස්ථානයක් සාදනකොට දෙවියන් වහන්සේ ඔබ ඉල්ලපු නැති දේවල් ඔබට දෙන්න යනවා. ඔබ ඉල්ලපු නැති දේවල් ඔබේ සිතේ ආශාව නිෂ්ඨ කරන්නට යනවා. දෙවියන් වහන්සේ ආබ්‍රහම් කිසි දෙයක් ඉල්ලුවේ නැහැ. නමුත් දෙවිදුන්ට වාසස්ථානයක් හැදුවම දෙවියන් වහන්සේ කිව්වා කෝ සාරා. ආබ්‍රහම් කිව්වා සාරා කුඩාරමේ. එවිදුන් වහන්සේ සැබවින්ම අනිවාර්යෙන්ම වැරදෙන්නේ නැතුව දෙවියන් වහන්සේ මෙතන කියන්ට යනවා බලවත් පොරොන්දුවක්. එන අවුරුද්දේ නියම කාල පැමිණ විට මම නුඹ වෙතට නැවත එන්නෙමි. නුඹේ භාර්යාව සාරා පුත්‍රයෙකු ලබන්නේ කීසේක. අපි දන්නවා සාරායිගේ කුසය වඳයි. ඔවුන් වයසයි. හරිද? ආශ්චර්යමත් ක්‍රියාවක් අනිවාර්යෙන් සිදුවෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ ඔහුට කියනවා
මම ආශ්චර්යමත් දේ ඔබේ ජීවිතේ කරන්ට යනවා. මම ඉල්ලපු නැති දේ ඔබට ලබා දෙන්න යනවා. මම පුදුම දේ ඔබේ ජීවිතේ කරන්ට යනවා. මගේ මහිමය දකින්ට යනවා. මම නියම කාලයේදී මම පරක්කු වෙන්නේ නැහැ. මම නියම කාලයේදී ඔබට ඵලදාව දෙන්න යනවා. කී දෙනෙට ඕනේද? ඒ නොඉල්ලපු ආශිර්වාද දෙවියන් වහන්සේ වක් කරනවා. මම කියන්නම් අද දවසේදී අපි බැහැදක්මේ ස්ථානයේ වාසස්ථානයේ ස්ථානයක් අපි සෑදුවොත් අපේ දෙවිදුන්ට ඔබ ඉල්ලපු නැති දේවල් උන්වහන්සේ ඔබට ලබා දෙන්න යනවා. හලෙලූයා. ස්තුතියි ස්වාමිනේ. ස්තුතියි ස්වාමිනේ. ඕ ප්‍රශංසා වේවා ස්වාමිනේ. අපි රාත්‍රී භෝජනය ගන්න අවස්ථාවේදී අපි ස්තුති කරමුද උන්වහන්සේගේ කල්වරි කුරුසේ යාගේ ඔබ වෙනුවෙන් ජීවිතේ පූජා කරුවා. ඔබ වෙනුවෙන් ජීවිතේ පූජා කෙරුවා. අද දවසේ ඔබ කියනවාද ස්වාමිනී මගේ පාපයට කමා කරන්න. ඔබගේ ලේ වලින් මා සෝදා පවිත්‍ර කරන්න. ඔබ ගෙව්වා වූ මිලය මට මතක් වෙනවා ස්වාමිනී. ඔබ මොන මිලයක් ගෙව්වද මාව මිලදී ගන්න. මට සමා වෙන්න. මට ඔබට වෙලාව තිබ්බේ නැහැ. මට ඔබට ස්වාමිනී මම බොහෝ දේවල් මගහැරියා. මම බොහෝ දේවල් බැහැර කළා. මම බොහෝ දේවල් ස්වාමිනී වලින් ඉවත් වුණා. ස්වාමිනී මට ඕනේ ඔබට දෙන්න. මට ඕනේ ඔබට දෙන්න. මට ඕනේ ඔබට ආශිර්වාද කරන්න. මට ඕනේ ඔබට ප්‍රතිචාර දක්වන්න. මට ඕනේ සංවේදීතාවයේ හදවතක්. මට ඕනේ ප්‍රතිචාර දක්වන හදවතක්. මා තුළ ස්වාමිනී මට දෙන හදවතක්. මට ඕනේ ස්වාමිනී මුහුණ සොයන හදවතක්. මට ඕනේ ස්වාමිනී ඉල්ලන හදවතක් නෙවෙයි. මට ඕනේ ඔබේ මුහුණ සොයන හදවතක් අද දවසේදී. හලෙලූයා ස්වාමී. යේසුස් වහන්සේ මම ස්තුති කරනවා. ඔබගේ කැඩුනා වූ බිඳුනා වූ ශරීරය අද දවසේදී මම ඔබට ස්තුති කරනවා ස්වාමිනී. ඔබ කැඩුනේ බිඳුනේ අපිට ජීවනය නිදහස ජයග්‍රහණය සියලු දෙයක් ලබා දෙන්න. අද දවසේදී අපි මේ ඔබගේ මරණය සිහි කරන අවස්ථාවේදී ස්වාමිනී අපිටත් ඔබට දෙන හදවතක් තිබේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනී අපි ස්තුතිවන්ත වෙනවා. ඔබගේ ලේ වල බලය අපි ස්තුති කරනවා. මේ අනාර්ග ලේ වලින් ඔබ අපව මිලේට ගත්තා අපි ස්තුති කරනවා. අද දවසේ ඔබගේ දෑතට හැම කිතුණුවෙක් බාර කරනවා ස්වාමිනී. අපව සෝදා පවිත්‍ර කරන්න. අලුත් කැපවීමකට එන්න. ශුද්ධාත්මනි ඔබ කිව්වා ඔබ වාසස්ථානයක් සාදනවා අපේ ජීවිතය තුලින්. යේසුස්ගේ නාමයෙන්. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. ආමෙන්. ආමෙන්.